මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කැනඩාවේ පදිංචි නිරංජලා මහත්මිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය ඇමරිකාවේ චිකාගෝ නුවර පදිංචි සොහොයුරිය වන කුෂංගනී මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. මෙම සද්ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාට ආර්ය මාර්ගය සාක්ෂාත් වේවා. අතිපූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට තව තවත් සද්ධර්මය ප්‍රචාරණය කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ඉතා ඉක්මනින් කොරෝනා රෝගය ශ්‍රී ලංකාවෙන් සහ මුළු ලොවින්ම තුරන් වේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තයෝ මේ භික්ඛවේ බවා පහතබ්බා තිනි සික්ඛා සික්ඛිතබ්බාති. ප්‍රඥා නාලිකාව ධර්මදාන මාධ්‍ය බවට පත් කර ගනිමින් නරඹන හැම දිනාට ධර්මදානයක් සපයා දීම සඳහා අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ සදහැවතුන් ප්‍රමුඛ නරඹන සදහැවර පින්නතුනේ, මට හිතෙනවා ධර්මයේ ගැඹුර හොයන්නට සමාජයේ පොළඹවන වකවානුවක් උදා වෙලා තියෙන, උදා වෙමින් පවතින කියන එක. ධර්මයේ අවසන් විග්‍රහය මිනිසා විසින් තේරුම් ගත යුතු වකවානුවක් උදා වෙලා තිබෙන්නේ, උදා වෙමින් පවතින්නේ කියන එක. එබැවින් ධම්මං විනා නත්ති පිතාච මාතා කියන මේ ගාථා පදයේ ගැඹුරු අර්ථ වන්නේ අපිට අම්මෙක් තාත්තෙක් නැහැ කියන එක නෙවෙයි. මව්පියන්ට දෙන්නට බැරි සැනසීමක්, සහනයක්, ගැලවීමක් ධර්මයේ තුලින් අපට ලැබෙනවයි කියන එක. මම මේ ධර්මය කියලා කියන්නේ ඔබ පෞද්ගලිකව හිතන ජාතක කතාවකට, සූත්‍ර දේශනාවකට, බණපොතකට, ඉතිහාසයට එහෙම නෙවෙයි. ඒක අපි ළඟ, අපේ හදවතේ නැත්නම් අපේ සිත්හි පවතින ඕන දෙයක්. නමුත් සත්වයකට අටලොව දහමේ දුක් හමු වෙනවා කියලා කියන්නේ. සත්වයකට ජාති ජරා මරණ හමු වෙනවා කියන එකේ තේරුම ධර්මයේ පිහිට නැති නිසා. අටලොව දහම දුකක් බවට පත්වන්නේ ධර්මයේ පිහිට නැති බැවින්. අපමත්තා නමීයන්ති පදේ ආරම්භ බැලුවොත් අප්‍රමාදයේ සම්පූර්ණ කරොත් මරණයටපත් වෙන්නේ නැහැ, හෙවත් නිවන් ලබනවායි කියනවා. එහෙනම් සංසාරික පැවැත්ම ජාති ජරා මරණ හිමි වෙන්නේ ධර්මයේ කියන කරුණ පිළිබඳව ගැඹුරු පුළුල් අවබෝධයක් නැති නිසා. මා ධර්මයේයි පැහැදිලි කරන්නේ බඳු ගැඹුරු අර්ථයක් බව සිහියේ තබාගෙන ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්න. ධර්මදේශනාවන් ශ්‍රවණය කරන ආකාරය, තේරුම් ගන්න ආකාරය පිළිබඳව වෙනම බණක්මත් මට කියන්න හිතේ තියෙනවා. දැන් නොකීවත්. අපි අංගුත්තර නිකායේ තික නිපාතෙන් උපුටා ගත්තා වූ සූත්‍ර දේශනා පාඨයක් මේ ධර්මානුශාසනාව සඳහා යොදා ගන්න කල්පනා කරනවා. කුමක්ද පහතබ්බා කියලා කියන්නේ? පහතබ්බා කියලා කියන්නේ අතහරින්න ඕන කියන එක. බැහැර කරන්න ඕන කියන එක. එතකොට මේකේ සඳහන් කරනවා බුදුන් වහන්සේ
මේ සංසාර ගමන හමුවේදී තයෝ මේ භික්ඛවේ බවා පහතබ්බා කියලා. මේ භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කළ පමණින් ඒක පැවිද්දන් සඳහා සීමා කරන ලදී කියලා හැම හිතාගන්න එපා. තේරුම් ගන්න ඕන කෙනෙකුට. එතකොට ඒකෙන් කියවෙන්නේ බැහැර කළ යුතු භවයන් 3ක් තියෙනවායි කියලා. ඒ වගේම ඊළඟ පදේ පෙන්වනවා තයෝ සික්ඛා සික්ඛිතබ්බා. ශික්ෂණ ප්‍රතිපදා 3ක හික්මෙන්ට ඕන කියලා තියෙනවා. මේකෙන් කියන්නේ හැමෝටම මේවා ඕන කියන එක නෙවෙයි. ඒ පුද්ගලයන්ට අදාළව මේ පැහැදිලි කරන්නේ. එතකොට බැහැර කළ යුතු සහ ශික්ෂණයට පත් කළ යුතු කරුණු අපි මේ කාලය තුල දැනගන්නට පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. කතමේ බව සික්කිතබ්බා මොනවද මේ කතමේ බව පහතබ්බා බැහැර කරන්න ඕන මොනවද? සාමාන්‍යයෙන් ඔබට මේක පාසල් අධ්‍යාපනයේ සිට නැත්නම් යම් ධර්ම දේශනා වලින් පාඩම් වෙලා ඇති. බව කියන වචනේ අරමුණක් තුල හේතු ඉතුරු වීමට සඳහන් කරනු ලබනවා. නමුත් ඒ තුලින් ඉතුරු කරන හේතු වලට සකස් වෙන්නා වූ සංසාරයේ පැවැත්මක ආකාර 3ක් තිබෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය. මේ එක් අபிසංකාරයන් මත සත්වයකට සසර තීරණය වෙන ආකාර. කාම භවය කියන එක විග්‍රහ කරනු ලබන්නේ කාම දුගතියයි කාම සුගතියයි කියලා. ඔබේ වචන වලින් කියනවා නම් අපුඤ්ඤාபிසංකාරයේ පදනම් කොටගෙන උදාවෙන්ට නියමිත සතර ආපායෝත්පත්තිය හොයින් එකක්. පුඤ්ඤාபிසංකාරයේ පදනම් කොටගෙන ප්‍රතිසන්දි ලබන්න තිබෙන්නා වූ මිනිස් උත්පත හෝ සදිවලෝක මේ හතෙන් එකක්. මේ එකට කියනවා 11 කාම භෝගිය, එක කාම භවය. කාම භවයේ කාම අරමුණු පාවිච්චි කළොත් කාම භවයේ උපදින්න සිද්ධ වෙනවා. උපාදාන කරගත්තොත්. පාපය හෝ පින. ಭಾರತೀಯ සමාජයේ මෙය ඉක්මවා යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට චිත්ත අභ්‍යන්තරය තුළ මේ පංචකාම අරමුණු සහ අපි කතා කරන කාම දුගතියටපත් වෙන්නා වූ පාප අරමුණු වෙනුවට සංසුන් සිත් ස්වභාවයක් හමු වෙනවා. ඒකේ පළවෙනි සහ දෙවෙනි පියවර දෙකක් තියෙනවා. ඒ අපේ ථෙරවාදී ධර්මයේ උගන්වනු ලබන්නේ රූපාවචර ධානය සහ අරූපාවචර ධානය කියලා. පාපයෙන් පරලෝක ගියාපම දුගතිගාමිත්වය, පිනෙන් පරලෝක ගියාපම කාමසුගතිය වගේම රූපී ධානය උපදවාගෙන කාලක්‍රියා කරන්න වුණොත් රූපාවචර බඹතල කියලා කතා කරන 16න් එකක උත්පත්තිය. ඊට වඩා සිත දියුණු කරගත්තාම අරූපී ධාන 4න් එකක් හමු වෙන්නේ. එයින් කාලක්‍රියා කළොත් අරූපී බව. අනාගාමීව ජීවිතේ අතහරින්න නැති අනිත් ධානලාභීන් ගේ කොටස මේ. එතකොට මේ සත්‍යය සසරට බැඳී පවතිනා වූ සංයෝජනවල ස්වභාවයන්ට අනුව භවය සකස් වෙලා තියෙන ආකාරය. කාම භවය සකස් වෙන්නට නම් ඕරම්භාගිය සංයෝජන පහ තුල බැඳිලා ඉන්න ඕන. වචනින් කියනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කාමරාග පටිග මේවා විනාශ කරගත්තේ නැතුව යටපත් කරගෙන ධානය උපදවා ගත්තොත් ඒ ධානයට අනුව රූප රාග මානුද්දච්ච අවිද්‍යාව ඒ රූපී භවයේ බැඳීම රූප රාග වෙනුවට අරූපී ධානය ඉපදුනොත් අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව අරූපී භවයේ බැඳීම. මතක තබා ගන්න මේ 10ටම කවුරුත් බැඳිලා නැහැ. මුල් පහ යටපත් කළොත් අග 4කට හෝ ඊළඟ 4ට බැඳෙනවා. ඒ අයට අදාළයි කියලා මම කියන්නේ ඒකයි. මේ දේශනා ಭಾರತೀಯ සමාජයේ මේ හැමෝම හිටියේ බැවින්. කාම දුගතිගාමින් හිටියා, කාම සුගතිගාමින් හිටියා, රූපී අරූපී භවගාමින් හිටියා. මා දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන විට සිතේ පරිහානිය සහ දියුණුව තුළින් භවගාමිත්වය හැරුණාම භව නිරෝධගාමිත්වය එලි කර කිසිදු ශාස්ත්‍රවරයෙක් හිටියේ නැහැ.
එනිසා තථාගතයන් වහන්සේට වැටහෙනවා අතහැරිය යුතුයි සසර ගමන නිමා කිරීම මුල් කොටගත්ත භව නිරෝධගාමීත්වය මුල් කොටගත්ත ධර්මදේශනාවක් නම් තථාගතයන් වහන්සේ වදාළේ. එනම් භව ගාමීත්වය වර්ණනා කරන්න බෑ. එහෙනම් බුදු සමයෙන් උගන්වන්නේ මේ කාම රූප අරූප භවත්‍රයෙන්ම මිදෙන්න. පහතබ්බා කියන එකේ තේරුම අතහරින්න ඕනේ කියන එක. එතකොට මිදෙන්න නම් මොකද වෙන්න ඕන? මේවා සකස් වුණේ මිනිසුන් විසින් කරන්නා වූ පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය කියනා වූ කර්මයන්ගේ උපාදානයන්ට අනුව. අනාගත මේ භවෝත්පත්තිය සඳහා හේතු නවත්තන්න ඕන නම් එනම් මිනිසුන් වශයෙන් කාම භවයේ තියෙන්නේ මොනවද? ඒවට තියෙන ඇල්ම අතහරින්න ඕන. බහතබ්බා කියන එකේ තේරුම අරව නිකම්ම අතහරින්න ඕන කියන එක නෙමෙයි. එහෙනම් කාම භවයේ ඇලුම් කරන පුද්ගලයා එහි තිබෙන්නා වූ හිස්සසාරත්වය පිළිබඳ තේරුම් ගන්න ඕන. රූප භවයේ ඇලුම් කරන පුද්ගලයා රූප භවයේ සාන්ත සමාධියක් තිබුණට සසරෙන් නොමිදුන බව. ඒ ධානයේ කල් සීමාව ඉවර වුණාම කල්ප 25ක් කල්ප 40ක් කියලා හැමත් තිබෙනවා. රූපී ධානයේ පරලොවට කල්ප 25ක් අරූපී ධානයට කල්ප 40ක් කියලා. නමුත් මේ අංගුත්තර නිකායේ තික නිපාතේම තිබෙනවා ඔවුන් මේ පාරේ ගියාට මේ ධාන සුවේ ඉවර වුණාම අවිද්‍යාව දුරු නොකළ බැවින් പ്രേත නිරිතිරිසන් අපායෝත්පත්ති වලට පවා එන්න පුළුවන් කියලා. අනේක තමයි ඒකේ තේරුම් ගන්න ඕන කාරණාව. ඉන්නකම් සැනසීල්මක් තිබුණට මේවට ගිහින් තියෙන්නේ බුදුන් වහන්සේ වදාළ අවිද්‍යාව දුරු කරලා නොවේ. එහෙනම් ආපහු එන්න සිද්ධ වෙනවා. අන්නේ නිසා ඒ පාපෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් නැත්තම් ලෞකික මේ තත්වයන්ගෙන් පරලෝ යන එක සසරටම වැටෙන සහ සසරේ තවත් පැත්තකට යන්න හේතු වෙන කරුණක් වශයෙන් තේරුම් ගන්න ඕන. එතකොට තමයි තථාගතයන් වහන්සේ හෙළි කර වදාළා වූ භව නිරෝධගාමීත්වය කියන එක මිනිසුන් අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාවක් වශයෙන් මිනිසුන්ට වැටහෙන්න ඕනකමක් තිබෙන්නේ. එතකොට නමුත් වත්මන් සමාජය අරන් බැලුවොත් වත්මන් බෞද්ධ සමාජය අරන් බැලුවොත් වත්මන් බෞද්ධ නොවන සමාජය අරන් බැලුවොත් පෘථග්ජන සමාජයේ ප්‍රාර්ථනාව මොකක්ද? වෙනත් ආගම් අරන් බැලුවොත් අපි හිතමුකෝ වුන් ඒවැ පෙන්වන පාප කර්මයන් කරන්නේ නැහැ කියලා. එනම් සදාකාලික ස්වර්ගයට යාම වුන්ගේ ප්‍රාර්ථනාව. ඔවුන්ට ආත්මයක් තියෙනවා, ආත්මය හැමදාම තියෙන්න ඕන කියලා සදාකාලික ස්වර්ග ප්‍රාර්ථනයක් තිබෙන්නේ. බෞද්ධයින් අරන් බැලුවොත් පාප කර්මය හොඳ නැහැ හින්දා පාවෙන් පරලෝ නොයා යුතුයි කීවට මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ බඹතල වලට යන්නට ආසා කරන ප්‍රාර්ථනා කරන අය ඕන තරම් ඉන්නවා. ගෞතම සසුන තුළ නිවීම සැනසීම අපේක්ෂා නොකරන බුදු සමයක් තුළ අනාගත බුදුවරයෙක් හමුවීම සඳහා හෝ ඒ අනාගත බුදුවරයෙක් හමුවීම සඳහා කාමසුගතික උත්පත්තිය සඳහා කියන්නේ චාතුරු මහරජිකාදී දිව්‍ය ලෝක උත්පත්තියක් සඳහා යමෙක් ප්‍රාර්ථනා කළොත් එහෙම භව ප්‍රාර්ථනේ නේද තිබෙන්නේ එතකොට ඔවුන් භවගාමීත්වයේ ප්‍රාර්ථනා කරනවා නේද? භවගාමීත්වයේ ප්‍රාර්ථනා කරන්නා වූ කිසිවෙකුට මෙතන පෙන්වන්නේ මොකද්ද? තයෝමී බික්කේ භව පහතබ්බා. බුදුන් වහන්සේ වදාරනවා මේ තුන් ආකාරයේ භවගාමීත්වය බැහැර කරන්න ඕනේ කියලා. එතකොට බැහැර කරන්න ඕන කාරණයක් අපි වැළඳ ගන්නවා නම් එතකොට බුදු වදනක් පිළිගැනීම වෙනවද? මතක තබා ගන්න ඕන කාරණාව. ඇයි එහෙම කරන්න වෙලා තියෙන්නේ? සමාජයට එහෙම කරන්න උනේ ඇයි? ධර්ම කරුණු පොත්පත්වල තිබුණාට විග්‍රහයේදී මේවායේ අරුත් නොගැඹුරු වීම තුළ අනුගමනීය ප්‍රතිපදාවක ගොස් ප්‍රතිඵලලාභීන් හීන වීම තුළ ඔවුන්ට සිදු වෙලා තිබෙනවා අන් අය උගන්වපු දේවල් පිළි අරගෙන අනුගමනය කරන්න. එමුදු තත්වයකදී මොකද වෙන්නේ? අර මාගන්ධි සූත්‍රයේ සඳහන් ආකාරයට අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති කියලා කතා කරන ආර්යයන් අත තිබුණා වූ සදහම් පැහැදිලි කිරීමේ හිමිකම නැත්නම් මාර්ගය ක්‍රමක්‍රමයෙන් පුහුදුන් අය අතටපත් වුණාම ඔවුන්ට ආර්යයන් පැහැදිලි කරන දුර යන්න බෑ. වැටහෙන්නේ නැහැ. ඔවුන්ගේ උපදෙස් තමයි ඊට පස්සේ සමාජය අනුගමනය කරන්නේ සුපරි උපදෙස් විදිහට. පෘථග්ජන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අය
දරන අදහස් තමයි සමාජය පිළි අරගෙන අනුගමනය කරන්න පටන් ගන්න තිබෙන්නේ. ඒක ධර්මයේ යටපත් වූ සමාජයක් තුළ එහෙම වෙනවා. ඒ නිසායි අපට ධර්මයේ ඉස්මතු කරගෙන ඒ තුලින් පෙන්වන මාර්ගෝපදේශකත්වය හොයාගන්න වැදගත් වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. හොඳයි මේවා බැහැර කළ යුතුයි. එහෙම කිව්වට බැහැර වෙන්නේ නැහනේ. ඒවයි පැවැත්ම නැත්නම් ඒවයි බැඳීම සිදු වෙන්නේ මොකද්ද? භව බන්ධනය. භව බන්ධනය සිදු වෙන්නේ පංචකාමයේ උපාදාන නිසා කාමදුගතිය සහ කාමසුගතිය. පංචකාමයේ අනාවබෝධයෙන් බැහැර කළොත් රූපී ධාන සුවයට ඇලුනොත් ඒ නිවීම වශයෙන් සැලකුවොත් නොදැන. එතකොට එහෙනම් ඒ උපාදානය තමයි රූපී භවය ලබා දෙන්නේ. ඊට එහා දියුණු කරගත්තා වූ සිතකින් අරූපී ධානයට ඇලුනොත් එහි තියෙනා වූ සංසුන් බව නිසා ඒ හේතුව තමයි ඊළඟ භවය ලබා දෙන්නේ. එතකොට මේ භවයන් ලබා දෙන්නේ මේවා කෙරෙහි පවතිනා වූ රතිය ඇල්ම නැත්නම් නන්දිය කියන කාරණාව නිසා. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී. ඉතින් ඒ තැන්වල සතුටින් පිළිගන්නවයි කියන්නේ. බැහැර කරන්න ඕන දේවල් සතුටින් පිළිගන්නට තමයි සමාජය පුරුදු වෙලා තිබෙන්නේ. ඒ නිසාමයි බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුට සඳහන් කරනු ලබන්නේ යන පැත්තට යන කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් දිය පහරක පහලට යන්න පීනන්න දැනගෙන ඉන්න ඕන නෑ. වතුරට බහැලා උඩ ඉන්න දන්නවා නම් පහලට යනවා. නමුත් ආපහු පීනන්න පටිසෝතගාමී කියන්නේ ඊට වඩා පහලට යන දිය පාරට වඩා ශක්තියකින් උඩට පීනන්න ඕනනේ. අන්න ඒ වගේ බුදුන් වහන්සේ පැහැදිලි කරපු කරුණ පහසු දෙයක් නෙමෙයි. පාපකාරීන්ට කරන්න පුළුවන් ආවට ගියාට පුළුවන් කරන්න දෙයක් නෙමෙයි. ඒකට එනවා වීරිය ආරම්භ කියලා රාජ්‍ය පදයක් පවා. ඒක අදාළ වීරියක් දරන්න තියෙනවායි කියලා. නමුත් එහෙම අමාරුයි කියලා බැහැර කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක. මොකද විකල්පයක් නැහැ. බුදුවරු ලෝට පහළ වී හෙලිකලා වූ සදහම් ඇසුරින් මේ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මේ දේ ප්‍රත්‍යක්ෂ කරගන්න වැරුණාම කවදාකවත් ඔතනකදීවත් විකල්පයක් නැහැ. ඒ නිසා තමයි කලදුටු කල වලෙහ ගන්න කියන අර්ථය පාවිච්චි කරන්නේ සමහර විට ලෞකික අර්ථයෙන් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් පෞද්ගලික ආත්මාර්ථකාමී අර්ථයෙන් වෙන්න පුළුවනි. මා පැහැදිලි කරන්නේ ඒක නෙමෙයි. කල බුදුන් වහන්සේ ලෝක පහළ වී සද්ධර්ම දේශනා කොට සද්ධර්මයේ මතුවෙන සමය. ඒක තේරුම් ගන්න පුද්ගලයාට කලදුටු කල ලැබිලා තියෙනවා. එහෙනම් සාමාන්‍ය කලදුටු කල වලෙහ ගන්න කියන එක හරි ගැඹුරින් හිතා ගන්න ඕන කරුණක්. ඒක සරලව බැලුවොත් එහෙම ජලයේ තිබෙන ලිඳක් නැත්තම් වලක් වතුර පෙරුණාම ඉහ ගන්න බෑ. මේක නියගේ පැමිණෙනට උල්පත් සිඳීවස් වතුර ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඉහින්න ලේසි. ඒකටයි කලදුටු කල කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ ලිඳක් ඉහින්න කියන එක නෙමෙයි. අවස්ථාව එළඹුණාම ප්‍රයෝජන ගන්න කියන එක. අන බුද්ධෝත්පාදයක සදහම් හමුවීම කියන කාරණේදී මිනිස්සෙකුට සදහම් තේරෙනවා නම් ඔහුට තමයි කලදුටු කල එළඹිලා තිබෙන්නේ. එහෙනම් මේ භවත්‍රය ප්‍රහීන කිරීම සඳහා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගත් තිබෙනවා. අපි මේ භවත්‍රය මෙහෙම කෙටියෙන් විස්තර කරා වගේම ඊට පස්සේ අනුගමනීය ක්‍රියාමාර්ගයේ දීර්ඝව විස්තර කරන්න ඕන. ඒ නිසා සමාජයේ හිතට ගන්න ඔය අංගුත්තර නිකායේම දෙකනිපාතේ යම් සූත්‍රයක සඳහන් වෙලා තිබෙනවා බුද්ධ තථාගතයන් වහන්සේ අසුරු ගසන තැනක් තරම්වත් කාලයක් එබැවින් කියලා භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා. මොකද ඒ භවයේ යම් තැනක රැඳීම තවත් තැනකට භවගාමී වෙන්න හේතු වෙන අවිද්‍යාව දුරුනුන හේතු නිසා තිබෙන්නා වූ తত্ত্বය කුසලයේ නැත්නම් පින වෙන්න පුළුවන්. තිබෙන්නා වූ తত্ত্বය ධානයක් වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල විපාක විඳ ඉවර වෙන අනතුරු ඉතිරි අවිද්‍යාවට ඉඩ හම්බ වෙන. සියුම් හෝ පැත්තෙන් ඒ ස්ථාන නපුරු පැත්ත ඇති වලට මාරු වෙන්න තියෙන ඉඩ කඩක්. නිසා අපි බෞද්ධ පිරිස තේරුම් ගන්න ඕන තථාගත බුදු පියාණන් වහන්සේ භවය වර්ණනා කරන කෙනෙක් නෙමෙයි. භව නිරෝධගාමීත්වයේම සමාජයට අවබෝධ කර දීම සඳහාම ස්වකීය කාලය කැප කළ කෙනෙක් විදිහට. ඒ විකල්පයක් තියෙනවා.
භව නිරෝධගාමීත්වය තේරෙන්නේ නැති අයට හෙවත් පෘථග්ජන අයට ඒක ඊතර වෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්නට බැරි නම් පමණක් භව ගාමීත්වයේ හොඳ පැත්ත. අන්න එහෙමයි ඔය පුණ්‍ය කර්මය කියන එක වේදිකාවට ඇවිත් තිබෙන්නේ. අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන්. සියලු දෙනා සඳහා නෙවෙයි භව නිරෝධගාමීත්වයේ උසස්ම දෙයයි ඒක තේරුම් ගන්නට බැරි නම් භවගාමීත්වයේ හොඳ එක විකල්පයක් වශයෙන් අනුගමනය කළාට කාරණයක් නැහැ. නමුත් විකල්පයේ ප්‍රතිඵලය භව නිරෝධගාමී එක නෙවෙයි. විකල්පයේ ප්‍රතිඵලය මිනිසුන් අතර හෝ දෙවියන් අතර නිරයගත වෙන එකෙන් වැළකී ඉදිරියට මිනිසුන් අතර නම් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවෙනි. දෙවියන් අතර නම් පුණ්‍ය විපාක ගෙවෙනතුරු ඉන්න පුළුවෙනි. එහෙමයි විකල්පය. නමුත් වර්තමාන සමාජයේ භව නිරෝධගාමීත්වයේ පසකින් තබා විකල්පය 100% කරගසා ගැනීම නැමැති මේ අසාධාරණයට මේ වරදට සමාජයේ ගොදුරු වෙලා තියෙනවායි කියන එකයි අපි දකින්නේ. ඒ නිසා යම් පිරිසක්වත් එයින් මුදවා ගැනීමට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම අපේ උත්සාහය වෙනවා. එහෙනම් මේ කාරණා තුන බැහැර කරන්නට නිකම්ම බුදුන් වහන්සේ වදාරන්නේ නැහනේ. එහෙනම් අනුගමනීය ප්‍රතිපදාවක් තියෙන්න වෙනවා. ඊට පස්සේ පෙන්නනවා සික්කිතබ්බා ප්‍රතිපදා තුනේම කොහොම වෙතත් අදාළ ආකාරයට ශික්ෂණයට පත් වෙන්න වෙනවා. බලමු මොනවද මේ සික්කිතබ්බා කියලා. මොනවද ශික්ෂණය කළ යුතු ප්‍රතිපදා. ඒකට කියනවා එකක් අධිසීල, එකක් අධිචිත්ත, එකක් අධි ප්‍රඥා. ඔන්න හික්මෙන්ට ඕන ප්‍රතිපදා. දැන් ඉතින් මෙතන අපි සීල කියනකොට ඔබට මතක් වෙන වචනේ ඔස්සේ එන්න. නමුත් සීල කියනකොට ඔබට මතක් වෙන වචනේ බුදුසමයේ සඳහන් සම්පූර්ණ සීලයම ආවරණය කරන්නේ නැහැ. අපි ලදරුවන් වශයෙන් පාසල් යන විට දහම් පාසල් යන විට මේ සීල කියන පදේ ශික්ෂා පදවලටයි හුරු කරන් තිබෙන්නේ. එහෙම නැත්නම් ඔය ලංකාවේ තිබෙනා වූ පැරණි කතා වගේක් තිබෙනවා සමාජයේ සිල් මුල් කොට ගත්ත ජීවිතයක් කිඹුලෙක් කන්න පැන්නාම සිල් මතක් කරලා බේරුණයි කියලා එහෙම හරි ওই විදිහට ශික්ෂාපද සංවරයේ වටිනාකම පැහැදිලි කරපු කතා තියෙනවා ලංකාවේ. නමුත් සීලය ප්‍රතිඵල සහිතයි. ප්‍රතිඵල රහිත නැහැ. නමුත් සීලය පෘථග්ජන පුද්ගලයා හතු සීලය ලෝකෝත්තර ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ලෞකික ප්‍රතිඵල ලබා දෙන්නේ. අපි එහෙනම් බලමු මොකද්ද මේ අධිපදයට යොදන්නේ කියලා. දැන් ඔය වර්තමාන සමාජයේ යම් යම් දේවල් විස බීජ නාශක වශයෙන් භාවිතා කරනවා. එතකොට ඒකේ තියෙන වචන තුනක්. තනුක, සාන්ද්‍ර, අදිසාන්ද්‍ර. මොකද්ද අධිපදයේ තේරුම එතකොට? තනුක කියන එකේ තේරුම ජලය හුඟක් මිශ්‍ර කරලා අවශ්‍ය පමණට හදාගත්තයි කියන එක. ඒ මිශ්‍රය කරන්න ඕන ප්‍රමාණය මූලික වශයෙන් තියෙනකොට සාන්ද්‍රණය කියලා කියනවා. තවත් එහාට තියෙනකොට අදිසාන්ද්‍රණය කියලා. අදි කියන්නේ ඊට ඉහළ මට්ටමින්. එහෙනම් ඒකම තමයි අදි සීල වලට එන්නේ. වත්මන් සමාජයේ පවතින උපසම්පදාවට සඳහන් කරනවා අදි සීල සංඛ්‍යාත උපසම්පදාවේ පිහිටනවායි කියලා. ඒ කියන්නේ ඔබ කියනවා කෙසේ වෙතත් රකින්නවා නම් පංචශීලයට වඩා අටශීලයේ අදි වෙනවා. අටශීලයට වඩා දසශීලයේ අදි වෙනවා. නමුත් මේ සීලවලදී පුද්ගලයෙක් තමයි උදේ ආරම්භ කරලා දවස ගත කරනකොට හවස දක්වා පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම තුළ තමයි මේ ශික්ෂා පදවලට අදාළ වාරණයන් මගින් ශික්ෂා සංවරය ආරක්ෂා වෙන්නේ. ඒ කියන්නේ වාරණයන් මගින් කියන්නේ අදාළ වැරදි වැළකීම මගින්. ශික්ෂාපද කීමට සීලය කියලා සමාජයේ හිතනවා ඇති. නමුත් සීලය බවට පත් වෙන්නේ ශික්ෂාපද කීම නෙවෙයි ශික්ෂාපද වලින් කරන කාරණාවෙන් විරමණය. රමණය කියන්නේ යමකට යෙදීම, විරමණය තමයි සීලය බවට පත් වෙන්නේ. එතකොට බුදු සමයේ පමණක් නො ලෝකේ ඕනෑම ආගමක මෙහෙම විරමණ චාරිත්‍ර තියෙන්න පුළුවන්. බෞද්ධකම තුළට කාන්දු වෙලා තිබෙනවා. නැත්තම් බෞද්ධකම තුළ පිළිගනු ලබනවා පස්පවින් වැළකීම එක සීලයක්. අට සිල් සමාදන් වීම තුළ තව තුනක් එකතු කරලා විරමණයක්. මේ එකක් දෙකට කරලා 10ක් හදාගත්තාම තව දස ශික්ෂාපද. මේ විදිහට පුද්ගලය වශයෙන්
මෙහෙම සීලයක් පවතිනවා. මේ ටික අපි කතා කරනවා පංච සීලය, අට සීලය, සාමණේර සීලය ආදී වශයෙන්. කොහොමද අදි සීලය කියන්නේ? අදි සීලය කියන එකේදී පවතින්නේ ශික්ෂාපද නෙවෙයි, ඇවැත් කියලා එකක්. ඒ කියන්නේ මේ මොහොතේ සිතට රැවටීම තුළ වරදක් සිදු වෙනවා කියන එක තමයි ඇවැත් කියන්නේ. එතකොට අදි සීලයේදී ශික්ෂාපද වලට වඩා එහා ගිය ශික්ෂාපද බාහිර වශයෙන් පනවලා තිබෙනවා අනිත් අයට පේන්නට අවශ්‍ය සංගමයක් සඳහා 227ක් වශයෙන්. නමුත් මේ 227 හික්මීමටත් වඩා සිත ඒ මොහොතේ සංවර කර ගැනීමට තමයි මේ අදි සීලය තිබෙන්නේ. එතකොට ඒ සංවර කරගන්න බැරි වුණාම ඇවැත් සිදු වෙනවා. ඇවැත් කියන්නේ වැරදි. ඒ වැරදි කියන එකේ සුළු ඇවැත් සිට සංඝාදී සරහා පරාජිකා දක්වා ඇවැත් කියන කොටසට තියෙනවා දෙසන්න පුළුවන් සහ බැරි සහ. පරාජිකා කියන්නේ පරදිනවා කියන අර්ථයෙන්. එතකොට නමුත් මේ අදි සීලය තුළ පුංචි පුංචි වැරදි දැක්කම ඒවා පිළි අරගෙන හංගන්නේ නැතුව අනිත් අයට කියලා නැවත ආයත් සංවරයේ හෙවත් සංවරයේ පිහිටන්න පුළුවන්කමක් තිබෙනවායි කියන එක වර්තමාන අදි සීලයේ පවතිනවා. නමුත් මේ පවතින අදි සීලය හොඳයි. ඒක විපාක තිබෙනවා. ඒක එවෙන් වලකින්නේ මොකෙන්ද? දැන් අර භව තුනක්නේ අපි කතා කළේ. මේ භව තුنين මොන භවයේද වලක්වන්න පුළුවන්. අන්න එහෙමයි අපි ගලප ගන්න ඕන. හොඳයි ඔබ තේරුම් ගන්න මරණින් මතු සත්වෙක් සෝකායස බෙදෝ පරම්මරණා නිරයන් නැත්තම් දුග්ගතින් උප්පජ්ජති කියලා කතා කරන්නේ මොනවා මුල් කොටගෙනද? ලෝභ දේශ මොහ මූලික කොටගත් පස්පව් දස අකුසල් ආනන්තරය අකුසල් කර්මයන් මුල් කොටගෙන. අන අදි සීලයේදී මේවායින් වළකිනවා. මේවායින් වැළකුණාම එහෙනම් ඔහුට අපාගාමීත්වයට තියෙන දොරට වැඩෙන්නේ නැහැ. ඒ පරිහානිය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අදි සීලය තුළ පවතින්නේ ආපහු දාන සීල භාවනා කියලා කතා කරන්නා වූ දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් භවගාමී කුසලය. එහෙනම් දුගී දුප්පත් මිනිස්සෙක් බවට පත් වෙන්න, භවභෝග සම්පත් තිබෙන මිනිස්සෙක් බවට පත් වෙන්න, සදිවි ලෝකේ හයෙන් එකක උත්පත්ති ලබන්නට මම නම් දකින්නේ ඊට එහාට අදි සීලෙන් යන්න බෑ කියලායි. නමුත් අපාගත වීම වළක්වන්නට අවංකවම අදි සීල ශික්ෂාපදේ හික්මෙනවා නම් පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ තථාගතයන් වහන්සේ සීලය කියන දේ පනවා වදාරලා තිබෙන්නේ ඔහුගේ ජීවිතේ කරදර කරන්න නෙවෙයි. දැන් සමහර විට ශික්ෂාපද සංවරය බාධාවක් වශයෙන් සලකන අය ඉන්නවානේ. නමුත් සිත ස්වභාවයෙන්ම වරදට පෙළඹෙන සුළුයි. සිත ස්වභාවයෙන්ම කඹේ කඩාගත්ත ගවයෙක් වගේ. කඹේ කඩාගත්ත ගවයා අහුන කෙසෙල් ගසට, මල් ගසකට, ගොයම් වලට, කුරක්කන් වලට පාඩුමයි හානිමයි සිද්ධ කරන්නේ. ඔහුගේ රුචිකත්වයේ පරිදි ඇනලා පොඩි කරන්න බලනවා ඒවා. අනේ වගේ පාලනයක් නොමැති සිත නිරන්තරයෙන් පාපයට බර වෙලා යනවා. ස්වභාවයෙන්ම. අර සාමකාමීත්වය ආරක්ෂා කරන්න පොලිසිය නීති දාලා තියෙනවා වගේ මේ ශික්ෂාපද සංවරයේ මිනිසුන්ට අයහපතක් කරන්න තියෙන එකක් නෙවෙයි. යහපතක් කරන්න තියෙන දෙයක්. ඒ නිසා තම තමන්ට හැකි පරිදි මේ ශික්ෂාපද සංවරය තුළ භවගාමීත්වය හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. කෙනෙක් කල්පනා කරනවා නම් ඊට එහා තියෙනවායි කියලා නෑ. මම දකිනවා මේ අදි සීල සංඛ්‍යාත ශික්ෂාපද සංවරය ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසම්පාදේ නිරෝධය, කර්මක්ෂය කිරීමේ කර්මය, එහෙම නැත්නම් බොජ්ජංග මේ මොකක්වත්. එහෙම නැත්නම් මරණ සති කියන මේ එකක්වත් පිළිබඳ අවබෝධයක් නැතුව මේ සංවරේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ අදි සීල ශික්ෂාපද සංවරය තුළ මම දකින්නේ බුදු සමයේ මුල් බුදු සමය තුළ තිබුණා වූ ආර්ය විනය. ආර්ය විනය කියන කොටස යටපත් වුණයින් පසුව සම්බුදු සසුන කලක් සුරක්ෂිතව පුද්ගලයන් වශයෙන්වත් රැකීම සඳහා සකස් කරගත්තා වූ දෙවන ගණයේ ශික්ෂණයක්. වැරදි නෑ, පව් නෑ, පෘථග්ජන භාවය තුළ විකල්පයක් දෙවන ගණයේ ශික්ෂණයක් තමයි දකින්නේ මම.
ඒකට විපාක තියෙනවා. නමුත් ඒ විපාක ලෝකෝත්තර නෑ, ලෞකිකයි. මේවා තේරුම් ගන්නයි ඕන. කාටවත් පහර ගහන්න හෝ කවුරුවත් හෙලා දකින්න නෙවෙයි. මේ ඇතුළත තේරුම් ගන්නයි ඕන. ධර්ම ශ්‍රවණය කරලා. හින්දා අදිසීල ශික්ෂාපද සංඛ්‍යාත මෙහි ප්‍රගතිය මම දකින්නේ මෙන්න මේ වගේ. දැන් ඔය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ අද හොයාගෙන තිබෙන මේ ගුවන් යානා හොයාගෙන නිතුනේ නෑනේ. තිබුණා නම් සඳහන් වෙලා තියෙන්නේ ওই රාවණ කතාවේ සඳහන් වෙන යන්ත්‍රය විතරයි. නමුත් වර්තමානයේ අපිට පොළවේ ඉන්න බැරුව උඩට යන්න ඕන වුණොත් එක එක මට්ටම් වලින් යන්න උපකරණ වෙනම නැද්ද? හෙලිකොප්ටරය සෑහෙන පහලකින්, ගුවන් යානය ඊට වඩා ඉහළින්, ජෙට් යානය ඊටත් වඩා ටිකක් ඉහළින්, රොකට් යානය අභ්‍යවකාශයට යන්න පුළුවන්. අන්න ඒ වගේ යානවල ගොඩ වුණාම යන්න පුළුවන් දොරක් තිබෙනවා. ඒ වගේ මිනිස් වර්ගයා පාප යානයේ ගොඩ වෙලා තමයි අපායට යන්නේ. දැන් මේ අදිසීල සංඛ්‍යාත ශික්ෂාපදය ඒ පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන යානයක්. මේ යානෙන් යා හැකි දොර සීමා සහිතයි. කාම සුගතිය තුල විතරයි. අන්න ඒක තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඒක තුළ ශික්ෂණයටපත් වෙලා ඉන්න එක ඕනේ, අවශ්‍යයි. ක්‍රමික ප්‍රතිපදාවක් වශයෙන්. ක්‍රමික ප්‍රතිපදාවක් වශයෙන් තිබුණාට ක්‍රමික ප්‍රතිපදාවක් අත්‍යවශ්‍යයි කියන එක තේරුම් හිතන්නත් එපා. හොරු 500ක කතාවක් තිබෙනවා සද්ධර්ම රත්නාවලියේ. ඔවුන් සිල් රැකලා නෙවෙයි, සාමණේර පඬිත හිමියන්ට පැහැදිලා බුදුන් වහන්සේ වෙත ඇවිදින් තමයි ශික්ෂාපද ආරම්භ කළේ. ඔබ දන්න අංගුලිමාලට සදහම් හම් වෙලා ශික්ෂණය පටන් ගත්තේ මුලින් ශික්ෂාපද රැකලා නෙවෙයි, පව් ගොන්නක් කරලා. එහෙනම් පව් ගොන්නක් කළ පමණින් ධර්මය හම්බුනොත් වෙනස් වෙන්න බෑ කියන එකෙන් කියවෙන්නේ නැහැ. නමුත් ධර්මය හම්බ නොවන සමාජයක් තුළ ශික්ෂණය ඉතා හොඳයි. නමුත් ඒකේ සීමාව දැනගන්න වෙනවා. එහෙනම් අදිසීල ශික්ෂණය කියන එක ඔන්න ඔය දොර පමණයි යන්න පුළුවන් කමක් තිබෙනවා. මට මේකේ අග තමයි ගොඩක් පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ නිසායි මම මේවා කෙටියෙන් පෙන්වන්නේ. අදිචිත්ත අර අදිපදේ පෙන්වන්නේ සාමාන්‍ය ස්වභාවයට වඩා ඉහළ කියලා. චිත්ත. ඔය අදිසීල ශික්ෂා පදේ එතකොට කාම ලෝකයේ සඳහා ශික්ෂණයක් පවතිනවා. නමුත් ඉන්දියානු සමාජයේ මේ සිත රූප ශබ්ද ගන්ධ රස ඔස්සේ යන ගමන, ඇසෙන් කනට කනෙන් නාසයට අරමුණු වල සැප හොයා යන ගමන අත්කල මතාන යෝගීන් පාලනය කළා. පාලනය කරලා ඔවුන් අපට එන මේ කාමාරමුණු වෙනුවට අරමුණු වෙන්නේ නැති, කාමාරමුණු වෙන්නේ නැති වෙනත් අරමුණක් නෑ නෙවෙයි උපදවා ගත්තා. ඒ වෙනත් අරමුණු නොයන බැවින් ලාභාලාභ සැප දුක් නින්දා අපසංසා ලෝභ දේශ මොහ මේවා එන්නේ නැති බැවින් ඒවැය පවතින පීඩණය නෑ මෙතන. පීඩණය නැති බැවින් මේවට ඇලුම් කරනවා. මේක සීමාව ටිකක් පළල්, ඒ නිසා සීමාව හොයන්න බෑ. ඔවුන්ට හිතෙනවා මේ තමයි බුදුන් වහන්සේ වදාළ සදාකාලික සැපත නිර්වාණය කියලා. නමුත් ධර්මයේ සඳහන් වෙනවා මේවට ආයතන කියලා. ආයතන කියන එකේ තේරුම හදාගත්ත දේවල්. ඒවත් සංකත ධර්ම. අසංකත නෑ. එතකොට බුදු සමයේ මේ අපි එලි කරන ලබන ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසම්පාද ආදී ධර්ම කරුණු නැතුව ක්ලේශ ධර්මයන් බලෙන් යටපත් කර ගැනීම තුළ අපට කෙසේ වෙතත් අන්‍යාගමිකයන්ට පවා මේ අධිචිත්තයටපත් වෙන්න පුළුවන්. සාමාන්‍ය සිත එහෙමනම් අපට කාමාවචර කිව්වොත් එහෙම කාමාවචර සිතේට එහා ගිය එකක් තමයි රූපාවචර අරූපාවචර කියලා කියන්නේ. කාමාවචර සිතට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන කියන දේවල් අයිති නැහැ. මතක තබා ගන්න. දැහන් කියන වචනේ තේරුම සංසොන් සමාධි කියන අර්ථය. එතකොට ඒ කාම ලෝකයේ අරමුණු පස්ස යන අයට මේවා හිමි වෙන්නේ නැහැ. නමුත් අදිචිත්තයට ආවොත් ඒකේ සඳහන් වෙලා තිබෙනවා මේ සංසුන් සෝයේ උසස් ස්වභාවයන් හතරක්. අර බුදු සමයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා නිවන් ප්‍රත්‍යක්ෂ වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා වගේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන වචන පහ උදව් කරගෙන මේවා එකින් එක අඩුවීම තුළින් ලැබෙනා වූ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය.
මෙහෙම බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ අත්තකලමතානුයෝගීන් මේ කියන දැහැන් වලටපත් වෙලා හිටියා. එතකොට ඒ දැහැන් තත්ත්වයත් එතකොට සංසුන් සමාධියක් වුණාට ලෝකෝත්තර නැහැ. ලෞකිකයි. අර පවෙන් කාලක්‍රියා කරන්න සිද්ධ වෙනවා, පිනෙන් කාලක්‍රියා කරන්න සිද්ධ වෙනවා වගේම ධානයෙනුත් කාලක්‍රියා කර නැත්නම් පරලෝ යන්න සිද්ධ වෙනවා. රූපී ධානයෙනුත් පරලෝ ගියා, අරූපී ධානයෙනුත් පරලෝ ගියා. නමුත් ඒක අධිචිත්ත. අපාගාමිත්වයෙන් මිදිලත් දැනට මිදිලා තියෙනවා යාමක් නැහැ. කාම සුගතියනොත් මිදිලා තියෙනවා. ඊට එහා වැඩි. ඒ නිසා අපාගාමිත්වයේ දුකත් නැහැ. ඔය දේවදූත සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවානේ අපායෝත්පත්තියේ තියෙන දුක් පිළිබඳව විස්තරයක්. මේ විස්තරය හරියට තේරුම් ගන්න වැරදි විදිහටයි සමාජයේ තේරුම් අරන් තිබෙන්නේ. අපි තවත් දවසක ඕනනම් ඒක පැහැදිලි කරමු. වැරදි විදිහට තේරුම් අරන් තියනවා කියන එකේ තේරුම අපිට ඝනකයක් තියෙනවා. අපි කය පිටින්ම පරලෝට යනවා. පරලෝ අපාය කියලා එකක් තියෙනවා. ඒකේ අපට වද දෙනවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. පොළොවට හරි කොහේ හරි. නමුත් මේ සඳහන් කරලා තිබෙන ආකාරයේ ගැඹුරින් තේරුම් ගත්තාම Taman මේ සිතේ මේක හදාගත්තාම Tamanට දුක් විඳින්න අවශ්‍ය මනෝමය ලෝකයක් මැවි වද විඳින්න සිදු වෙනවා කියන එකයි තේරුම් ගන්න ඕන. ඒක Tamanට පමණක් ආවේනිකයි. Tamanගේ පාපයට පමණක් ආවේනිකයි. මේ අපිට ලංකාව තියෙනවා වගේ ඉන්දියාව තියෙනවා වගේ ලංකාවෙන් ඉන්දියාවට යන්න පුළුවන් වගේ මේ ගුවන් යානෙන් හරි නැවකින් හරි ගොඩ ගහින්න පුළුවන් තැනක් වශයෙන් සලකන්න එපා අපාය කියන එක. නෑ කියන්නත් එපා, එහෙම තැනක් කියලා හිතන්නත් එපා. ඒක එහෙනම් Taman පාපයේ උපාදානය කරගත්තොත් අදාළ විපාක වාරයක් විඳින්න සිදු වෙනවා. ඒක තමයි දේවදූත සූත්‍රයේ විග්‍රහය. නමුත් සමාජයේ මා හැදුණු වැඩුණු සමාජයේ එහෙම නෙමෙයි හිතලා තිබුණේ කියන්න මම දන්නවා. ඒකයි මේ කරුණ පැහැදිලි කරන්නේ. ඒක නෑ නෙමෙයි, ඒක ස්ථාවරව තියෙනවා නෙවෙයි, ඒක විඳින්න වෙනවා වැරදි කරපු කෙනාට. මේ தත්ත්වයන් තේරුම් ගන්න වෙනවා. ඒත් තේරුම් ගැනීමේදී අන්න එයින් මිදීමක්, එයින් කෙටි කාලින වේටපත් නොවීමක් මේ අධිචිත්තවල තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ආයු කාලය අවුරුදු 100ක් කියලා ගත්තොත් ඒ වගේ 100 ගුණයක් විතර කියලා කියනවානේ දෙවියන්ගේ. ඒකට ඊට වඩා හුඟක් එහාට ගියාම බ්‍රහ්මයින්ගේ කල්ප 25ක් 40ක් කිව්වහම බුද්ධෝත්පාද 2-3ක් යන කාලේ. ඒ තරමට ඒ සංසුන් සුවයක් තියෙනවා, එහි විදීමක් තියෙනවා කියන එකේ තේරෙනවා රූප ශබ්ද ගන්ධ රස වශයෙන් විඳිනවා නෙවෙයි. ධාන සුවයක් තියෙනවා. මේ ධාන සුවය තුළ සුවය විඳින්නෙක් හෙවත් අවිද්‍යාවක් තිබෙන බව උන්ට අහුුනේ නැහැ. බුදුන් වහන්සේ පහළ වෙන විට හිටපු කිසිවෙකුට ඒක අහුුනේ නැහැ. තවත් තවදුරටත් මේ ආයතනයකට රැවටිලා ඉන්නේ කියන එක. ඒ කියන්නේ උන් භවගාමීත්වය තුළ තව ඉන්නේ කියන එක වැටහුනේ නැහැ. නමුත් ඒක එක්තරා ප්‍රගතියක්. නමුත් මෙතන තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ පඨම, ဒုတိ ය, තෘතීය, චතුර්ථ කියන ධාන හතර වර්තමාන සමාජයේ තේරුම් අරන් ඉන්න විදිහට නම් එතරම් ලේසියට ලෙහාගෙන නැහැ. ඔවුන් හිතන් ඉන්නේ ඒ අත්තකිලමතාණු යෝගීන්ට තිබෙන ධාන හතරම තමයි අපටත් තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි ලොකුම ගැටලුව. නමුත් ඒක එහෙම නෙවෙයි. අර මේ කතා කරන්නේ අධිචිත්ත කියලා ඒක. නමුත් ලෝකෝත්තර මාර්ගය යනකොටත් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධාන හතර හම් වෙනවා. නමුත් ඕක නෙවෙයි. ඒක පිළිබඳව මම මීට පෙර මේ සමාජයට කරුණු කීපයක් කියලා තිබෙනවා. ඕනනම් වචනේ විතරක් පෙන්වන්නම්. මෙතන පැහැදිලි කරන්න ගත්තොත් මට කාලය මදි වෙන නිසා. ධානං විරාගෝ කියලා වචනයක් තිබෙනවා. හැබැයි තානි ද්විදානි කියලා තියෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ ධාන තත්වයේදී පාපය පින කියන මේ අදහස් යටපත් වී ඇති බැවින් ඒක විරාගයි. රාගයෙන් තොරයි, සදාකාලික තොරයි නෙමෙයි, යටපත් වීමෙන් සෝ ඈත් වීම කියන දෙකෙන්. එතකොට ඒ දෙකක් කියලා කියන්නේ මොකද්ද? ඒ ධාන වර්ග දෙකක් කියලා කියන්නේ ඇයි? අන්න සසුනෙන් ඇතුළ සහ සසුනෙන් පිට කියන එක තමයි දෙකක් කියලා කියන්නේ. එතකොට ආලාර කාලාමලාට ලැබිච්ච මේ ධානයේ බොජ්ජංග විප්‍රයුක්තානිච බොජ්ජංග රහිත එකක්. ආර්ය මාර්ගය යනට ලැබුණා වූ ධානයේ බොජ්ජංග සම්පයුක්තානි සෝවාන් වලින් එහාට සකෘදාගාමි අනාගාමි අරිහත් පදනම් කොටගෙන තියෙන එකක්. බොජ්ජංග විප්‍රයුක්තානිච බාහිරකානි. ඒකෙන් පෙන්වන්නේ බොජ්ජංග විප්‍රයුක්ත ධානය මේ ආර්ය මාර්ගෙන් බාහිරයි, සසුනෙන් බාහිරයි. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි.
අරිය පුද්ගලානිකම සෝවාන් සිට රහත් දක්වා. එහෙනම් සෝවාන් සිට රහත් දක්වා තියෙන එක ධාන වර්ගයක්. ඒක නැතුව පෘථග්ජනයට තියෙන තව ධාන වර්ගයක් කියන එක පැහැදිලිව තිබෙනවා ත්‍රිපිටකයේ. අපි තේරුම් ගන්න ඕන. නමුත් කලක් තිස්සේ අපට සවන් දුන්න අපි සවන් දුන්න දේශනා තුළ මේක පැහැදිලි වෙන්නේ නැති බව මට නම් තේරලා තිබෙනවා. ඒකයි අපට අවශ්‍ය වෙන්නේ මේක පඨම ද්විතීය තෘතීය කියලා කතා කළාට මේකේ සසුනෙන් පරිබාහිර සහ සසුනේ කියන අර්ථ දෙකක් තියෙනවා. අරිය පුද්ගලානි බාහිර කාලේ. අන්නේ දෙආකාරයේ එකක් කරගන්න නැතුව කෙලෙස් යටපත් කරගන්නා වූ ලබන්නා වූ ධාන පිරිහෙනවා. නමුත් ආර්ය මාර්ගයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතර හඳහා බැඳී පවතිනා වූ ලෝකෝත්තර ධාන ආපහු වැටෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තම ඔන්න එහෙනම් අපට මේ මොකද අපි කතා කරමින් හිටිය අධිචිත්ත කියන එකේ මේ ලෝකෝත්තරේ නෙවෙයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ අයට මේක අදාළ වෙනවා. දැන් අදි සීල අයටයි අදි චිත්ත අයටයි ඊට පස්සේ අදි ප්‍රඥාව නැවෙනවා. අදි සීල නැතුව පාපායට ඉතින් අදි චිත්ත අදි මේ සීල හොයන්න බෑනේ. ඔන්න අපායට පාර කපා ගනිමින් යන අය. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙනම් දැන් අන්තිම එක තමයි අදි ප්‍රඥා. අදි සීලයටත් අදි ප්‍රඥා ඕන, අදි චිත්තයටත් අදි ප්‍රඥා ඕන. මොකද මේ අදි සීල සහ අදි චිත්ත දෙකම භවගාමි. අදි සීල සහ අදි චිත්ත දෙකම අදි සීල කාම ලෝකේ භවගාමි, අදි චිත්ත රූපී අරූපී භවගාමි. කෝ භව නිරෝධගාමි නෑනේ. අන්න තථාගතයන් වහන්සේ සමාජයට කැපී පෙනෙන්නේ මේ සැප හොයන මිනිස්සුන්ට, මිනිස් වර්ගයාට හෝ රූපී අරූපී බඹතල වල සැප හොයා ගිය අයට තථාගතයන් වහන්සේ කැපී පෙනෙන්නේ මේ හැම එකේම පවතිනා වූ මුලාවක් තේරුම් අරගෙන මුලාවෙන් ගැලවීම සඳහා අදි ප්‍රඥාවක් දේශනා කරපු එක. ඒක මොකද්ද හොයාගන්න ඕන? අදි ප්‍රඥා කියන එකේ තේරුම. සාමාන්‍යයෙන් ප්‍රඥා කියන පදය ත්‍රිපිටකයේ භාවිතා වෙනවා. නමුත් මේ සාමාන්‍ය සමාජය සතුව පවතිනා වූ දැනුමට, බුද්ධියට, දක්ෂකමට නම් නෙවෙයි ප්‍රඥා කියලා කියන්නේ. දැන් ඔය එක ශේස්ත්‍රයන් තුළ මේ සමාජයේ පවතින එක ශේස්ත්‍රයන් තුළ හසල දැනුමක් ඇති බුද්ධිමතුන් ඉන්නවා. එතකොට ಭಾರತයේ පැවතුන නාලන්දා වෙන විශ්වවිද්‍යාල තුළ කුසාග්‍ර බුද්ධිමතුන් හිටියයි කියලා පෙන්නන්නේ. හැබැයි අද වගේම ලෞකික උපාධියක් දෙන තැනටපත් වෙලා තිබුණ අරම ලෝකෝත්තරත්වයක් තිබුණවක් කියවෙන්නේ නැහැ. නමුත් ප්‍රඥා අදාළ වෙන්නේ ලෝකෝත්තරත්වයක් සඳහා. මතක තබා ගන්න. ඒ නිසා ඒක දැනීම, බුද්ධිය කියන මේ වචන වලට එහා ගිය දෙයක් කියලා තේරුම් ගන්න වෙනවා. ඒක එහෙනම් අපට බුදුවරු තමයි ලෝකෙට හෙළි කරලා දෙන්නේ. සාමාන්‍යයෙන් ඕකට තව වචනයක් තිබෙනවා, ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා. ඇත්ත ඇති හැටියෙන් දැකීම කියූ පමණින් ඒක ලෝකෙ දිහා බලලා පරිවර්තනය කරගන්න හදන්න එපා. එළියේ බස් රථයක් තියෙනවා, ඒක බස් රථයක් වශයෙන් දැකීම හරි. කහපාට ගෑවුණු බිත්තියක් තියෙනවා, ඒක කහපාට වශයෙන් දැකීම හරි. එහෙම එකක් නෙමෙයි ඇත්ත ඇති හැටියෙන් දකින්නයි කියලා කියන්නේ. ගොයම් පැහිලා තියෙනවා, පැහිලා කියලා දකින්න එක හරි නෙවෙයි. එතකොට අපට යන්න වෙනවා බුදු සමය සඳහන් කරලා තිබෙන්නා වූ තවත් ගැඹුරු ඒකකයක් පිළිබඳ හොයන්න. මේ ඒකකය සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ පුරාම විස්තර කරනු ලබනවා. අපි මේ පව් කරන්නේ, පින් කරන්නේ, ධාන වඩන්නේ, සසර ඇවිදින්නේ දෙපයින් නෙවෙයි පංච උපාදානස්කන්ධයෙන් කියලා. පංච උපාදානස්කන්ධය තුළට අපිට පව් එකතු කරන්නත් පුළුවෙනි. පින් එකතු කරන්නත් පුළුවෙනි. ධාන එකතු කරන්නත් පුළුවෙනි. එතකොට ඒක ඇති හැටිය නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ විකෘතියක් ඇරුණාම ඇති හැටියක් නෙවෙයි. අන්න එහෙමයි මේ බුදු සමයේ ඇති හැටියට හොයාන යන්න වෙන්නේ. ඒක අප විසින් කරනු ලබන හිතුවක්කාරී ප්‍රකාශයක් නෙවෙයි. විපල්ලාස නම් වූ සූත්‍රය තුල සඳහන් වෙනවා සත්‍යා සසර ඇවිදින්නේ මේ පවපින ධාන තුනේ උපාදානයේ නම් වූ මිත්‍යා දෘෂ්ටි ගතිකත්වය කියලා.
මිච්ඡාදිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. මේ සංසාරේ ඉපදීම මරීම කොහේ හරි තිබෙනවා නම් එහෙනම් ඒක තුළ මිත්‍යා දෘෂ්ටිගත වීමක් තිබෙනවා. හොඳයි අපාගත සත්වයාට ඉපදීම මැරීම නැද්ද? අපට ඉපදීම මැරීම නැතිද? දෙවියන්ට චුතවීම කියන වචනය යටතේ මැරීම නැද්ද? බ්‍රහ්මයින්ට චුතවීම කියන අතරේ මැරීම නැද්ද? එහෙනම් ඒ ජාති මරණ ගාමිත්වයේ තියෙන හැම තැනකම මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් එතන ප්‍රඥා තියෙන්න බෑනේ. අන්න එහෙමයි අපි මේ ප්‍රඥාව විවර කරගන්න ඕන. මේ ඔක්කොගෙන්ම මිදෙන්න අවශ්‍ය විදිහක් දකින්න තමයි ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා පෙන්වන්නේ. සාමාන්‍යයෙන් මේ කරුණ ඔස්සේ යාමේදී අර පාසල් අධ්‍යාපනයෙන් කරුණු උකහා ගන්නවට වඩා කටපාඩම් කර ගන්නවට වඩා තේරුම් ගැනීමක් තුළින් ඒක දැකලා Taman අනුගමනීය ප්‍රතිපදාවකට එන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙමයි අධි ප්‍රඥා පාවිච්චි කරන්න පුළුවන් කරන්නේ. අධි ප්‍රඥා පාවිච්චි වෙන්න ඕන මොකටද එතකොට? අපාගත වීමට තියෙන හේතු වලින් නිදහස් වෙන්න. දෙවියන් අතර උපදින්න තියෙන උපාදාන හේතු වලින් නිදහස් වෙන්න. රූපී හෝ අරූපී ධානය මගින් පරලෝකස් ඒ තැන්වල උපදින්න තියෙන හේතු වලින් නිදහස් වෙන්නයි අධි ප්‍රඥා පාවිච්චි කරන්න ඕන. එහෙනම් මේ විග්‍රහය තුළ මම පැහැදිලි කරපු කරුණක් තමයි පාපයට හෝ පිනට හෝ ධානයට හෝ මේ භවගාමීත්වයට බුදුන් වහන්සේ හෙළි කරවා දාලා වූ ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය පටිච්චසම්පාද නිරෝධය ඔය මොකක්වත් ඕන නැතුව යන්න පුළුවන්. මම මේ කතා කරපු වචන ටික ඔක්කොම දැනගන්න ඕන කියන එකක් එකකින් කියන්නේ නෑ මම. එකකින් මේ බුදුන් වහන්සේලා හෙළි කරලා තිබෙනා වූ ධර්ම පරයයන් මේවට කියන්නේ ඒවා 10ක් විතර අපට හමු වෙනවා ත්‍රිපිටකය තුල එකකින් තේරුම් ගන්න ඕන. එකකින් තේරුම් අරන් අනුගමනය කරනකොට අනිත් ඔක්කොම ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල දැනගෙන සියල්ල අනුගමනය කරන්න ඕන කියලා හිතන්න එපා. දැන් ඔය ධර්මශාලාවක ඉන්න අය පොතපත පාඩම් කරන අය ධර්මයේ දැනගන්න ඕනයි කියලා ඔන්න පටන් ගන්නවා. ත්‍රිලක්ෂණේ පාඩම් කරනවා දැන් පාඩම්. අනතුරු චතුරාර්ය සත්‍ය පාඩම් කරනවා දැන් ඒකත් පාඩම්. අනතුරුව සතර සතිපට්ඨානයේ පාඩම් කරනවා ඒකත් පාඩම්. අනතුරුව පටිච්චසම්පාදයේ අනුලෝම සහ පාඩම් ඒකත් පාඩම්. මේ වදන් පෙළවල් පාඩම් කිරීමක් කරුණාම එකක්වත් අනුගමන ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ මේ අධ්‍යාපනය තුල. පාසල් හෝ පිරිවෙන් අධ්‍යාපනය තුල. නමුත් මේ වදන් පෙළවල් අපට අවශ්‍ය වන්නේ අදාළ දිශානතිය තීරණය කරගන්න. අපි යන්න ඕන පැත්ත තීරණය කරගන්න. සාමාන්‍යයෙන් ඔබට මේ වර්තමානයේ දිශානතිය කියන එක තේරුම් කරන්න පුළුවන් විදියක් තිබෙනවා. ඔය නොදන්නා ප්‍රදේශවලට ගියාපුවම ඒ අයට අඳුන ගන්නට අදාළ තැනට යන්න ඊතල ගහලා තියෙනවා. ක්‍රීඩා පිට්ටනියකට නම් යන්නේ, උත්සවයක් පවතින තැනකට නම් යන්නේ, දේශපාලන රැස්වීමක් තියෙන තැනකට නම් යන්නේ, රාත්‍රියේ ගියොත් එහෙම අතරමං වෙනවා. නමුත් මේ ඊතල ඔස්සේ ගියොත් හමු වෙනවා. අන්න ඒ වගේ මේ අපට මේ දිශානතියක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. මේ දිශානතියේ ඊතලයේ අපායට නෙවෙයි. මේ දිශානතියේ ඊතලයේ කාමසුගතියටත් නෙවෙයි. මේ දිශානතියේ ඊතලයේ රූපී අරූපී බඹතල වලටත් නෙවෙයි. නමුත් දැනට මේවට මේ ඊතල හරවලා තියෙනවා. මේ දිශානතියේ ඊතලය භව නිරෝධගාමිත්වයට ඒකයි අධි ප්‍රඥා කියලා කියන්නේ. එහෙමනම් අධි ප්‍රඥා කියන තේරුම් ගැනීමේදී අපට අනිවාර්යෙන්ම පුද්ගලයා ඉක්මවා යමින් හෙවත් ඔබේ කායික මානසික ස්වභාවයේ ඉක්මවා යමින් ඔබ ඇතුළත ක්‍රියාත්මක වෙන්නා වූ සිතේ ක්‍රියාකාරීත්වය හොයාගන්න වෙනවා. එවිට ඔබට වැටහෙන්න ඕන මෞකුසින් බිහි වූ තැන් පටන් ජීවිත අවසානය දක්වා අපට අවුරුදු 80ක් 90ක් 100ක් කියලා කිව්වට එහෙම එතෙක්කල් පවතින කයක් හෝ සිතක් නැති බව. කායංච විදිරතෝ ඤත්වා කය නිරන්තරයෙන් කැඩෙනවා බිඳෙනවා. විඥානංච පබංගුරං විඥානය එහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට පබං බිඳෙනවා. නැවත නැවතත් හටගත්තොත් බිඳෙනවා. බිඳෙන එක තුළ මොකද්ද පවතින ඒකකය? පවතින ඒකකයේ තිබෙන වරද කුමක්ද? ඒක නිවැරදි කරගන්නේ කෙසේද? මෙන්න මේ ටික තමයි අධි ප්‍රඥාවලට අයිති වෙන්නේ. එhmenan අපට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. අප මේ ජීවිතේ පරිහරණය කරන්නේ කයක් ගෙනියන්නේ ඒ මොහොතේ උපදින සිතට අනුව කියලා.
එහෙම ඒ මොහොතේ උපදින්න සිත් උපදින්න අපට මේ ජීවිතය තුළ අපේ කය තුලින් බැලුවොත් තැන් 6ක් දීලා තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය. බාහිර දේවල් ආශ්‍රයෙන් සිත උපදින්නට සකස් කරලා දීලා තියෙන තැන්. අනතුරුව බාහිර දේවල් නැතුව සිත උපදින්න හදස් කරලා දීපු තැන මනෝද්වාරය. පංචද්වාරය සහ මනෝද්වාරය ගත්තාම ద్వාර 6යි. ద్వාර 6කින් ගන්නා වූ අරමුණක් තුල තමයි අපි ඕනෑම මොහොතක ජීවත් වෙන්නේ. මම සාමාන්‍යයෙන් අර තරුණ කාලේ ළමා කාලේ දැකලා තියෙන උදාහරණයකුත් ඔකට අරන් තියෙනවා පසුගිය කාලයක් ආණ්ඩුව. ඔය අපට අඩිය තියලා යන්න බැරි වුණාට පුංචි සතෙක් ඉන්නවා කොරවක්ක කියලා නැත්නම් දියකාවා කියලා. කොරවක්ක විශේෂයෙන් ගත්ත හැකි. වැව්වල ඉන්න. මේ වැව්වල විශාල මල මේ කොළ ප්‍රමාණයක් තියෙනවා. වතුර පේන්නෙම නැහැ. කොරවක්කට කොලෙන් කොලට අඩි තියලා ගියාකි ගිලෙන්නේ නැතුව. ඒ තරම් විශාල ප්‍රමාණ කොළ ප්‍රමාණයක් තියෙනවා. ඌ බර නැති නිසා අඩිය තියලා යන්න පුළුවන්. කොරවක්කා එක කොලයක ඉන්නකොට අනිත් එකකවත් නැහැ. අනිත් එකට අඩිය තිබ්බහම මුල් එකේ නැහැ දැන් ඒකේ. තව එකට අඩිය තිබ්බොත් ඒකෙත් නැහැ අනිත් එකේ. හැම වෙලාවෙම එක කොලයක් උඩනේ ඉන්නේ. හැමතැනම කොළ තිබුණාට දහස් ගාණක් කොළ ඔක්කොගෙම ඉන්න බෑ. ඒ වගේ අපටත් වැඩ ගොඩක් තිබුණාට දොරවල් 6ක් තිබුණාට අපේ ජීවිතය ගෙන යන්නේ අරමුණක් උඩ කියන එක ඒක ඇහැට පෙනෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන. මෙන්න මේ අරමුණ තුල තමයි අපට පමාවයි නොපමාවයි මෝඩකමයි අවිද්‍යාවයි විද්‍යාවයි හොයාගන්න වෙන්නේ. එතකොට මොකද්ද සිදු වෙන්නේ? එතකොට අපට අපි තුලින් දකින්න පුළුවන් වෙනවා ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් උපදින රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන එය පාපයට නැඹුරු කරගෙන එය පිනට නැඹුරු කරගෙන ඒක ලෞකික ධානයට නැඹුරු කරගෙන අපට පවෙන් පරලෝ යන්න පිනෙන් පරලෝ යන්න ධානයෙන් පරලෝ යන්න පුළුවන් උපාදානයක් හදාගෙන අපි ඉන්නවයි කියලා. හදාගත්තා. දැන් අධි ප්‍රඥා නෙමෙයි තියෙන්නේ තාමත් තියෙන අවිද්‍යාව. දැන් මෙතන මේ සිද්ධිය ගවේෂණය කරලා බැලුවොත් මොකද්ද වෙන්නේ? කොලෙන් කොලට යන සතෙක් ඉන්නවා වගේ පෙවුනට ඒකේ අපේ ජීවිතේ නම් අරමුණෙන් අරමුණට කවුරුත්ම යන්නේ නැහැ. අපට කායික වශයෙන් ඉන්න පුද්ගලයෙක් වෙනුනට අරමුණෙන් අරමුණට කවුරුත්ම යන්නේ නැහැ. එහෙනම් පැවැත්ම සිදු වෙන්නේ කොහොමද? ජීවිතෙන් ජීවිතයට කවුරුත් යන්නේ නැහැ වගේ අරමුණෙන් අරමුණටවත් කවුරුත් යන්නේ නැත්නම් පැවැත්ම සිදු වෙන්නේ කොහොමද? අන්න මෙතන බුදුන් වහන්සේ රහසක් පෙන්වනු ලබනවා. මේ අරමුණක් හටගෙන නැසෙද්දී ඊළඟ අරමුණක් හටගන්න අවශ්‍ය හේතු ඉතුරු කිරීමක් අපි කරනු ලබනවා. මේක පෘථග්ජන භාවයේ තුල පව් තුලත් හේතු ඉතුරු කරනවා, පින් තුලත් හේතු ඉතුරු කරනවා, ධාන තුලත් හේතු ඉතුරු කරනවා. බුදුන් වහන්සේ ලෝට පහළ වූ බැවින් මේ මායයා කියන මුලාව සහිත ස්වභාවය සත්වයාට එකට වඩා එකක් හොඳ පැත්ත තුල සසර හොඳයි කියලා උගන්වලා තියෙනවා. අපායට වඩා දිව්‍ය ලෝකේ හොඳයි යන්න. මනුස්ස ලෝකේ හොඳයි ඒකට යන්න. මනුස්ස ලෝකයට වඩා දිව්‍ය ලෝක හොඳයි ඒකට යන්න. ඊට වඩා වඹල හොඳයි ඒකට යන්න. මොකද අර දුකට වඩා මේ ලෞකික සැපතක් තිබෙන නිසා. ඒක හොඳයි කියලා පිළිගන්න කට්ටිය රැවටුනේ කාටද? මායයට. එනිසා බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප භවත්‍රයට මාර බන්ධනය කියලා වදාරලා නැද්ද? මමද එහෙම කියලා තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ වදාරලා නැද්ද ජායනෝ මාර බන්ධනා කියලා. මාර බන්ධනයෙන් මිදෙන්න ඕන කියන්නේ. අන්න මේ අධි ප්‍රඥා නැත්තම් ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ මේ බන්ධනයෙන් මිදෙන්න. එනම් බන්ධනය කවුරුත් හදන්නේ නැහැ. අරමුණක් ඇති වී නැති වී යන විට අරමුණ තුල මමත්වෙන් ගැනීමක් ඇති වුණොත් එතකොට උපාදාන කියන වරදට අසු වෙනවා. එවිට අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයේ ශේෂ වෙනවා. මේකට කියන්නේ අවිජ්ජාපත්‍ය සංඛාරා. එහෙම නැත්නම් සූත්‍ර දේශනා ගණනාවක තියෙන පරිදි නම් ඒකට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධයයි සත්වයාට සතර ගමන ලබා දෙන්නේ. පාපය අවශේෂ වෙන්න පුළුවන්, පින අවශේෂ වෙන්න පුළුවන්, ධානය අවශේෂ වෙන්න පුළුවන්. ඒ අනුව කාම රූප අරූප භවත්‍රේ යන්න සිද්ධ වෙනවා. ඒකයි අදි සීල අදි චිත්ත වලටත් භව නිරෝධගාමීත්වේ නැහැ කියලා පෙන්වන්නේ. දැන් අදි සීල ඉන්න කෙනාටත් අදි ප්‍රඥාව ඕන, අදි චිත්ත නම් මට මේ ලෝකේ හම් වෙලා නැහැ වර්තමානයේ. නමුත් ඉන්නවා කියලාත් කියනවා. නමුත් ಭಾರತ සමාජයේ ඉඳලා තියෙනවා.
එතකොට ඒගොල්ලොන්ටත් අධි ප්‍රඥාව ඕන. හැම දිනාටම තථාගතයන් වහන්සේට විශේෂ පදවියක් පිරිනමලා තිබෙන්නේ ගුරු කියලා. තිලෝ ගුරු කියලා. ඒ තිලෝ ගුරු කියන්නේ තුන් ලෝකෙම ඉන්න අය අතරමං වෙලා ඉන්නවයි කියන එක. එයින් ගැලවෙන්න පාර පෙන්වන තමයි ගුරු කියලා කියන්නේ. අන්න දැන් ඕන වෙනවා. පාපයෙන් මිදුණු පුද්ගලයාට පින හෝ ධානයේ ඉන්න පුද්ගලයාට අධිප්‍රඥා සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ මේන් මිදෙන්න අවශ්‍ය නුවණින් දකින දෙයක් අවශ්‍ය වෙනවා. දෙනුවණින් දකින දෙයක් නෙවෙයි. එතකොට ඒකට පාවිච්චි කරන්නේ කුමක්ද? ඒකට පාවිච්චි කරන්නේ බුදුන් වහන්සේ කන්දක වග්ගය තුළ නම් ස්කන්ධ පංචකයේ ඉපදීම මැරීම නම් වූ සීමාව තුළ ඔබ ඔබේ ගමන් මාර්ගය වෙනස් කරගන්න, පැහැදිලි කරගන්න, නිවැරදි කරගන්න. ගමන් මාර්ගයක් තියෙනවානේ. සාමාන්‍යයෙන් මහමග කියන රියදුරෙක් පාර දන්නේ නැත්නම් කාගෙන් හරි අහනවා. වර්තමානයේ නම් ඒ සඳහා සිතියම් පාවිච්චි කරලා දුරකථනයේ ඔස්සේ පාර හදා ගන්න පුළුවන්. අභ්‍යවකාශයට යන අයටත් දිනපතා ගමන් මඟ නිවැරදි කරගන්න පුළුවන් ඒ මාන ඔස්සේ. ඒ වගේ අපිට මේ ගමන් මඟ නිවැරදි කරගන්න ඕන. එවිට අපට රූප වේදනා සංඥා සංකාර නම් වූ ස්කන්ධ පංචකය තුල හේතු ඉතුරු නොකර අවසන් කරන්නේ කොහොමද? හේතු ඉතුරු වී අවසන් වෙන්නේ කොහොමද? කියන මේ දෙක ඉගෙන ගන්න වෙනවා. අන්න මේ හේතු ඉතුරු වී අවසන් වීමට තමයි අපි නමක් දන්නේ පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවායි කියලා. කියන්න බය වුණාට, පිළිගන්න අකමැති වුණාට අවිද්‍යාපත්‍ය සංඛාරා තුල තමයි අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම හැදෙන්නේ. ඒකේ අවිද්‍යා නිරෝධය නැහැ. එහෙනම් අධිප්‍රඥා නැහැ ඒවයි. එහෙනම් අවිද්‍යා නිරෝධයේ ජීවිතේට එක සැරයක් කරලා හරියන්නේ නැහැ. ඒ ස්කන්ධ පංචකය තුල සිදුවෙන්නා වූ මේ හේතු ඉතුරු වීමටයි අවිද්‍යා සංඛාර කියන්නේ. අවිද්‍යා සංඛාර මොහත විද්‍යා විමුක්තියක් බවට පත් කරගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නතුරු කෙනෙක් ධර්ම ශ්‍රවණය කරලා මේ සියුම් දැක්මට එන්න ඕන. ඒ සියුම් දැක්මට ආවහම තේරෙවි ධර්මදේශනා පුස්තක 58ක් තිබුණාට දේශනා 18000ක් තිබුණාට ඕනෑම එකක් තුල මෙන්න මේ ද්විත්ත ධම්ම පරයයක් මගින් මිනිසා සසරට බැඳෙන හැටි සහ එයින් ගැලවෙන්න අනුගමනය කරන්න ඕන මාර්ගය ඇරුණාම තථාගත බුදු පියාණන් වහන්සේලාට වෙන කියන්න 아무තු බණක් තිබුණේ නෑ කියන එක තේරෙන්න ඕන. ඒ පුද්ගලයාට අදාළ දහම් පෙළක් ඔස්සේ පැහැදිලි කරන්නේ මේකමයි. මේ ප්‍රඥා කියන කොටස. අන්න එතකොට අපට මෙන්න මේ වචන ටික මම කියනවා මේ වෙනකොට කියලා තිබෙන බැවින්. සත්වයා සංසාරයේ ඇවිදින්නේ සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛාත්ම කොට ගත්ත නිසා. ඒ සංස්කාර ධර්ම කියන්නේ බාහිර වතු පිටි නෙමෙයි. ඒ සංස්කාර ධර්ම කියන්නේ කාය වචී මනෝ සංකාර නෙමෙයි. ඒ සංස්කාර ධර්ම කියන්නේ පාපයට, පිනට සහ ධානයට. ඒවට අභිදාපුවම අபிසංකාර බවට පත් වෙනවා. අන්න එතකොට අபிසංකාරයෙන් තමයි සත්වයා ගමන ඇවිදින්නේ. දැන් මේ අபிසංකාරයේ විසංකාරගතං චිත්තම් බවට පත් කරන්න තමයි අපිට වීරියක් සහ උත්සාහයක් සහ අනුගමනීය ප්‍රතිපදාවක් ඕන. එතකොට අර ගමනට කියනවා අපායේ ගියත්, දිව්‍ය ලෝකේ ගියත්, බ්‍රහ්ම ලෝකේ ගියත් පුද්ගලයෙක් වශයෙන් සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්ම නම් වූ මුලාව තුල තමයි මේ භවගාමීත්වය තිබෙන්නේ. අධිප්‍රඥා නැහැ. දැන් මම සමහර වෙලාවට කියනවා අපාය ගිහින් ඔහෙ මිදෙන්නත් බෑ. හිතන් හිටියට දෙවි ලෝකෙකින් මිදෙන්න පුළුවන් කියලා මට නම් එහෙම තේරෙන්නෙත් නැහැ. බඹලෝ ගිහින් මිදෙන්න පුළුවන් කමක් තේරෙන්නෙත් නැහැ. මොකද මෙහෙන් හදාන ගියාම එහෙන් චුත වෙන්න ඇරුණාම එහෙවක දිනු කරගන්න බෑ. ඒ දිනු කරගන්න නම් බඹයක් පමණ ශරීරයක් තියෙන්නත් ඕන. ස්කන්ධ පහ පහළ වෙනකොට දකින්න සිහිය නුවණක් තියෙන්නත් ඕනනේ. ඒ වගේම මේකේ ආදීනව තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන්නත් ඕන. අපාගත සත්‍යයට දුක් විඳිනව ඇරුණා වෙන දුකින් පීඩා විඳිනව ඇරුණා වෙන කාරණයක් හොයන්න වෙලාවක් නැහැ. ඕනකමක් නැහැ, තේරෙන්නේ නැහැ. දෙවියන්ට කාමසුවේ විඳිනව ඇරුණාම දිව්‍යසුවය ඊට එහාට දෙයට ඒක දිනු කරගන්න අවශ්‍ය පංචද්වාරයක් නැහැ අපිට වගේ. පංචද්වාරයේම මනෝද්වාරයක්. ඒ ලෝකේ සැප තියෙන බැවින් ඊට එහාට හොයන්න ඕනකමක් නැහැ. බ්‍රහ්මයින්ට ඒ ධානසෝයේ නිර්වාණය හා සමාන සෝයක් බැවින් ඊට එහාට හොයන්න තේරෙන්නේ නැහැ. ඒ නිසායි මම කියන්නේ මිනිසුන්ට තමයි මේ ඉඩකඩ තියෙන්නේ. පල්ලෙහා පැත්තත් නෙමෙයි, ඉහළ පැත්තත් නෙමෙයි, මැද. දැන් පිළිගන්න ඕන අනාත්ම දර්ශනය. ස්කන්ධ පංචකයට එන දේ අල්ලාගෙන ඉතුරු කරනවද, අල්ලාගන්න නැතුව ඉතුරු කරනවද?
ඒ අල්ලගෙන ඉතුරු වෙනවටනේ පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානය කුසල් සිද්ධ වෙනවා කියන්නේ. ඒකටනේ නිත්සුකාත්ම කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනනේ. ඒක තේරුම් ගන්න පුළුවන් නම් අනතුරුව සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය කියන වචනේ ගැඹුරට තේරුම් අරගෙන ස්කන්ධ පංචකය තුළ අනුගමනය කරන්න ඕන. එහෙම කරන්න වීරිය කරන්න ඕන. අර පරණ පාරේ නොයා ඉන්න වීරිය කරන්න ඕන. අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට ස්කන්ධ පංචකයට පුළුවන්කමක් තියෙනවා අනාගත හේතු ඉතුරු නොකර අවසන් කරන්න. වීරියකින්. අනාගත හේතු ඉතුරු කර අවසන් කරන එක උපාදානය කොට අවසන් කිරීමයි. අනාගත හේතු නොකර අවසන් කිරීම උපාදානය නොවී අවසන් කිරීමයි. අධිප්‍රඥාවලින් කරන්නේ යන්නේ ඒකයි. අධිප්‍රඥාවලින් කරන්නේ යන්නේ ඒකයි. එතකොට හැමෝටම එහෙමනම් පංච උපාදානස්කන්ධෙන් මිදීම මුල්කට ගත්ත ප්‍රතිපදාවක් ත්‍රිපිටකයේ පෙන්වලා තිබෙනවා. Tamanට කැමති දහම් පෙළකින් මේක තේරුම් ගන්න. අනතුරු ඔබ අනුගමනය කරන ප්‍රතිපදාවට කියන නම තමයි නිර්අවශේෂ නිරෝධය. අනාගත උපල උපදින්න හේතුවක් ඉතුරු නොකොට අවසන් කිරීම. අන්න අධිප්‍රඥාවල ප්‍රතිඵලයයි. දහම් මැස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම මගේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ